ओम शांति 2021 සැප්තැම්බර් මාස 13 වන දින උදෑසන මුරලී බාග්දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි සියලුම මනුෂ්‍යයන් සහ පදාර්ථ පරිවර්තනය වන එක් විශ්වවිද්‍යාලයක් පමණයි තිබෙන්නේ. සෑම කෙනෙකුටම විමුක්තිය ලැබෙන්නේ මෙහිදීය. බාබාගේ ප්‍රශ්නය ඔබට පියා කෙරෙහි විශ්වාසය ඇති වූ වහාම ඔබ සැනකින් ක්‍රියාත්මක කළ යුත්තේ කුමන අවවාදයේද? පිළිතුර පියා පැමිණ ඇති බවට ඔබ තුල විශ්වාසයක් ඇති වූ විට ඔබ සැනකින් ක්‍රියාත්මක කළ යුත්තේ පියා ඔබට ලබා දෙන පළමු අවවාදයයි. 1. ඔබගේ දෑසින් දකින සෑම දෙයක්ම අමතක කර දමන්න. මගේ උපදෙස් පමණක් පිළිපදින්න. අංක 2. ඔබ පියාට අයත් වූ පසු ඔබගේ ගනුදෙනු අපවිත්‍ර ජීව සමග නොවිය යුතුයි. බුද්ධියේ විශ්වාසය ඇති දරුවන්ට කිසිම දෙයක් ගැන සැක ඇතිවිය නොහැක. ඕම් ශාන්ති. මෙය නිවහනක්. මෙන්ම විශ්වවිද්‍යාලයකි. මුළු ලෝකයේම මනුෂ්‍යයන්ට මෙහිදී විමුක්තිය ලැබෙන බැවින් මෙයට දෙවි පියාණන්ගේ ලෝක විශ්වවිද්‍යාලයයි කියයි. එසේනම් මේ සැබෑ ලෝක විශ්වවිද්‍යාලයක් මෙන්ම එය නිවහනක්ද වෙයි. ඔබ මව සහ පියා ඉදිරියේ අසුන්ගෙන සිටින අතර මෙය විශ්වවිද්‍යාලයක්ද වෙයි. ආධ්‍යාත්මික පියා මෙහි අසුන්ගෙන සිටිනවා. මෙය ඔබට ආධ්‍යාත්මික පියාගෙන් ලැබෙන ආධ්‍යාත්මික දැනුමයි. මෙම ආධ්‍යාත්මික දැනුම ලබා දිය හැක්කේ ආධ්‍යාත්මික පියාට පමණයි. කිසිම මිනිසෙකුට නොවේ. දැනුමේ මහා සාගරයයි ඔබ කියන්නේ ඔහුට වන අතර ඔබට විමුක්තිය ලැබෙන්නේ දැනුම තුලින්ය. දැනුමේ මහා සාගරය සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා ඒකායන පියා පමණක් වන්නේ මේ නිසාය. විශ්වයේ මනුෂ්‍යයන් පමණක් නොවේ. සෑම දෙයක්ම පංච මහා භූතයන්ද පියාගේ මාර්ගයෙන් සතෝ ප්‍රදාන් වෙයි. සෑම කෙනෙකුටම විමුක්තිය ලැබෙයි. මෙම කරුණු ඉතා හොඳින් වටහා ගත යුතුයි. දැන් සෑම කෙනෙකුටම විමුක්තිය ලැබීමට තිබේ. පැරණි ලෝකයේ සහ ලෝකයේ ජීවත් වන සියලුම මනුෂ්‍යයන් පරිවර්තනය වෙයි. ඔබ දකින සෑම දෙයක්ම පරිවර්තනය වී අලුත් වෙයි. මෙසේ ගායනා කරයි. මෙහි ඔබට බොරුවක් වන මායා සහ බොරුවක් වන සිරුරක් තිබේ. මෙය අසත්‍ය දේශය බවට පත් වී තිබේ. ಭಾರತය සත්‍ය දේශය වූ අතර එය දැන් අසත්‍ය දේශය වී ඇත. නිර්මාණකරු සහ නිර්මාණය ගැන මිනිසුන් පවසන සෑම දෙයක්ම සත්‍යයි. ඔබට දැන් පියාගෙන් සෑම දෙයක් ගැනම දැනගන්නට ලැබී තිබේ. පරමාත්ම දෙවියන් පවසයි. දෙවියන් වන්නේ ඒකායන පියා පමණයි. ඔහු අශාරීරිකයි. ඇත්ත වශයෙන්ම සෑම ජීවාත්මයක්ම අශාරීරික වන අතර ඔවුන් ඉන්පසුව මෙහිදී ශාරීරික ස්වરૂප ගනී. එහිදී ස්වરૂපයක් නැත. ජීවාත්ම අශාරීරික ලෝකයේ බ්‍රහ්ම පදාර්ථයේ වාසය කරයි. එය ජීවාත්ම වන අපගේ නිවහනයි. බ්‍රහ්ම යන මහා භූතයයි. මෙය ආකාශ මහා භූතයයි. එයට යටින් ශාරීරික චරිත කොටස් සංග දැක්වෙයි. ලෝකයේ ඉතිහාසයේ සහ භූගෝලයේ නැවත නැවතත් ඒ අයුරින්ම සිදුවෙයි.
ඔවුන්ට මෙහි අරුත වැටහෙන්නේ නැත. එය නැවත සිදුවන බව ඔවුන් පවසයි. ස්වර්ණමය යුගය රිදී යුගය. ඉන්පසු කුමක්ද? ස්වර්ණමය යුගය. ඉන්පසුව නියත වශයෙන්ම පැමිණෙයි. තිබෙන්නේ එක් සංගම යුගයක් පමණයි. ස්වර්ණමය යුගයේ සහ රිදී යුගය අතර සහ රිදී යුගයේ සහ තඹ යුගය අතර සංගමය. සංගමය නොවේ. එය වැරදි. පියා පවසන්නේ මා සෑම චක්‍රයකම සංගම යුගයේ පැමිණෙන්නෙමි. ඔබ මට හඬ ගසන්නේ ඔබ අපවිත්‍ර වූ විට පමණයි. ඔබ පවසන්නේ පැමිණ අපව පිවිතුරු කරන්න. ඔබ පිවිතුරු වන්නේ ස්වර්ණමය යුගයේදී පමණයි. මෙය දැන් සංගම යුගයයි. එයට යහපත ගෙනෙන සංගම යුගයයි කියයි. මෙය සංගමයයි. ජීවාත්ම පරම ජීවාත්මයේ සමග හමුවයි. මෙයට කුම්භ එනම් හමුවයයි කියයි. එවිට ඔවුන් ගංගා අතර හමුවක් පෙන්වයි. ගංගා දෙකක් තිබෙන අතර තුන්වැන්න අදෘශ්‍යමාන බව ඔවුන් පවසයි. ඒද අසත්‍යකි. අදෘශ්‍යමාන ගංගාවක් තිබෙන්නේ කෙසේද? අදෘශ්‍යමාන ගඟක් තිබිය හැකි බව විද්‍යාඥයින්ද විශ්වාස නොකරයි. ඊතලයක්ද විද ගංගා නදිය මතු වූ බව ඔවුන් පවසන නමුත් ඒ සියල්ල අසත්‍යකි. දැනුම, භක්තිය සහ නිරාශාව තිබෙන බව සිහි කෙරෙයි. ඔවුන් එම වදන් අල්ලා ගන්න නමුත් එහි අරුත ඔවුන්ට වැටහෙන්නේ නැත. ප්‍රථමයෙන් දැනුම තිබේ. දිවා කල සතුට, ඉන්පසුව භක්තිය, රාත්‍රිය දුක, බ්‍රහ්මාගේ දිවා කල සහ බ්‍රහ්මාගේ රාත්‍රිය තිබේ. එය එක් අයෙකුගේ පමණක් විය නොහැක. ඔවුන් බොහෝ දෙනෙක් සිටිය යුතුයි. දිවා කල චක්‍රයෙන් භාගයක් තිබෙන අතර රාත්‍රිය චක්‍රයෙන් භාගයක් තිබෙයි. ඉන්පසුව මුළු පැරණි ලෝකය පිළිබඳවම නිරාශාවක් තිබේ. ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදිය ඔබ කළ යුතු අතර ඔබගේ දරුවන්ද රැක බලාගත යුතුයි. නමුත් ඔබගේ බුද්ධියේ යෝගාව එක් අයට සම්බන්ධ වී තිබිය යුතුයි. ඔබ චක්‍රයෙන් භාගයක් රාවණගේ උපදෙස් පිළිපදිමින් සිටියා. ඔබ දැන් අයත් වන්නේ පියාටයි. එබැවින් ඔබ කුමක් කළත් එය පියාගේ අවවාදවලට අනුව කරන්න. ඒ සෑම කල්හිම ඔබගේ ගනුදෙනු සිදු වූයේ අපවිත්‍ර මනුෂ්‍යයන් සමගයි. එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? දිනෙන් දින ඔබ අඛණ්ඩව අපවිත්‍ර වූවා. මන්ද භක්ති මාර්ගය පහළට පැමිණීමට ඇති මාර්ගයයි. ඔබ සතෝ ප්‍රදාන්, සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්ව තුලින් යා යුතුයි. ඔබ නියත වශයෙන්ම පහළට පැමිණිය යුතුයි. කිසි කෙනෙකුට ඔබව ඉන් මුදවාගත නොහැක. ලක්ෂ්මී සහ නාරායණගේ උපත් 84 පෙන්වා තිබේ. ඉංග්‍රීසියෙන් නැති වචන ඉතා හොඳයි. ස්වර්ණමය යුගය. ඉන්පසුව එයට වෙනත් ලෝහ මිශ්‍ර වෙයි. ඔබ දැන් කලී යුගී වී ඇත. ස්වර්ණමය යුගයේ නව ලෝකය නව ಭಾರತයක් විය. ලක්ෂ්මී සහ නාරායණගේ රාජධානිය විය. එය ඊයේ සිදු වූ දෙයක් වැනිය.
ඔවුන් ග්‍රන්ථවල ලියා ඇත්තේ එය වසර 100,000 ගණනක කාරණාවක් බවයි. පියා දැන් පවසන්නේ නිවැරදි වන්නේ ඔබගේ ග්‍රන්ථද මමද? පියාට ලෝක සර්ව බලධාරියායයි කියයි. බොහෝ වේද සහ ග්‍රන්ථ හදාරන අයට බලධාරීන් යයි කියයි. පියා පවසන්නේ ඔවුන් සියල්ල භක්ති මාර්ගයේ බලධාරීන්ය. දැනුමට අනුව මගේ ප්‍රශංසාව වන්නේ දැනුමේ මහා සාගරය ඔබයි. අප එය නොවේ. සියලුම මනුෂ්‍යයන් භක්ති සාගරයේ ගිලිමින් සිටී. ස්වර්ණමය යුගයේ කිසිම කෙනෙක් පාපයේ ගැලෙන්නේ නැත. කලි යුගයේ මනුෂ්‍යයන් එහි ආරම්භයේ සිට මැදහරහා අවසානය තෙක් දුකින් සිටී. පියා පෙර චක්‍රයේද මේ ආකාරයෙන් විස්තර කළා. ඔහු දැන් නැවත වරක් ඔබට විස්තර කරයි. පෙර චක්‍රයේද අසීමිත පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගත් බව ඔය දරුවන්ට වැටහෙයි. ඔබ දැන් ඉගෙනගෙන එය නැවත වරක් හිමි කරගන්නවා. දැන් ඉතිරිව ඇති කාලය ඉතාමත් කෙටිය. මෙම ලෝකය විනාශ වීමට තිබේ. ඔබ අසීමිත පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය හිමි කරගත යුත්තේ මේ නිසාය. පියා ගුරුවරයා මෙන්ම ගුරුද වෙයි. ඔබ පරම පියා මෙන්ම පරම ගුරුවරයාද වෙයි. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය ඒ අයුරින්ම නැවත නැවතත් සිදුවන ආකාරය පිළිබඳ සම්පූර්ණ දැනුම ඔහු ලබා දෙයි. වෙනත් කිසිවෙකුට මෙය විස්තර කළ නොහැක. මේ වසර 5000කට පෙර පැමිණි එම ගීතාවේ දෙවියන්ම බව ඔය දරුවන්ට වැටහෙයි. මනුෂ්‍යයන්ට දෙවියන් යයි ඇමතිය නොහැක. පරමාත්ම දෙවියන් පුනර්භව ගැනීම ඉක්මවා සිටී. ඔහුගේ උපත දිව්‍යමය බව කියයි. අශාරීරික කෙනා වන මා එසේ නැත්නම් කතා කරන්නේ කෙසේද? මා නියත වශයෙන්ම පැමිණ ඔබව පිවිතුරු කළ යුතුය. එබැවින් මා ඔබට මාර්ගය පෙන්විය යුතුය. ඔබ අමරණීය බව ඔය ජීවාත්ම දන්නවා. ශ්‍රාවණගේ රාජධානියේ ඔබ සියලු දෙනාම ශරීර අවදානයට පත්වී ඇත. ස්වර්ණමය යුගයේදී ඔබ සිටින්නේ ජීව අවදානයෙනි. එහිද කිසිම කෙනෙක් නිර්මාණ කරවන පරම පියාව හෝ ඔහුගේ නිර්මාණය නොදනී. ඔවුන් නැවතත් පහළට පැමිණිය යුතුය යන අවධානය ඔවුන්ට තිබුණේ නම් ඔවුන්ට රාජධානියේ සතුට අත්විඳීමට නොහැකි වෙයි. මේ නිසායි පියා මෙසේ පවසන්නේ. ඔබ එහි සිටින විට මෙම දැනුම අතුරුදහන්ව තිබේ. මන්ද ඔබට විමුක්තිය ලැබී ඇති නිසා කිසිම දැනුමක අවශ්‍යතාවයක් නොමැත. දැනුම අවශ්‍ය වන්නේ ඔබ පහත් වූ විටයි. මෙකල සෑම කෙනෙක්ම පහත්ය. රාග කුතේ අසුන් ගැනීමෙන් සෑම කෙනෙක්ම පිලිසී ඇත. පියා පවසන්නේ මගේ දරුවන් පැමිණ ඔවුන්ගේ ශරීර තුලින් චරිත රංගපාන ජීවාත්ම රාග කුතෙහි අසුන් ගැනීමෙන් තමෝ ප්‍රදාන වී ඇත. ඔබ කන්න ලව් කරන්නේ අප අපවිත්‍ර වී සිටී. ඔබ අපවිත්‍ර වන්නේ
රාග කොත මගින්ය. කෝපය හෝ තණ්හාව නිසා ඔබ අපවිත්‍ර වන්නේ නැත. තාපසයන් සහ පූජකයන් ආදීන් පිවිතුරුයි. දේවතාවන් පාරිශුද්ධයි. එබැවින් මනුෂ්‍යයන් ගොස් ඔවුන් ඉදිරියේ හිස නමති. ඔවුන් ගායනා කරන්නේ ඔබ දූෂිත බවෙන් තොරවන අතර අප දූෂිතයි. දූෂණයෙන් තොර ලෝකයේ සහ දූෂිත ලෝකයේ සිහි කර තිබේ. ಭಾರತය දූෂණයෙන් තොර ලෝකය වූ නමුත් එය දැන් දූෂිතයි. ಭಾರತය ඇතුළුව මුළු ලෝකයම දූෂිතයි. වසර 5000කට පෙර ආතුව දූෂණයෙන් තොර ලෝකයේ තිබුණේ එක් ධර්මයක් පමණයි. පාරිශුද්ධත්වය තිබුණා. එබැවින් සාමය සහ සමෘද්ධියද තිබුණි. තුනම තිබුණි. පළමුවැන්න පාරිශුද්ධත්වයයි. දැන් පාරිශුද්ධත්වය නොමැත. එබැවින් සාමය සහ සමෘද්ධියද නොමැත. දැනුමේ මහා සාගරය, සතුටේ මහා සයුර සහ සෙනෙහසේ මහා සාගරය වන්නේ ඒකායන පියා පමණයි. ඔහු ඔබවත් ඒ තරම්ම ආදරණීය කරවයි. ලක්ෂ්මී සහ නාරායණගේ රාජධානියේ සෑම කෙනෙක්ම ආදරණීයයි. සියලුම මනුෂ්‍යයන් සහ සතුන් ආදරණීයයි. සිංහා සහ බැටළුවා එකම ගංගාවෙන් වතුර පානය කරයි. එය නිදසුනක් පමණයි. එහි අපද්‍රව්‍ය ඇති කරන කිසිම දෙයක් නැත. මෙහි බොහෝ රෝග සහ මදුරුවන් ආදී ඇත. එවන් දේ එහි නොපවතී. ධනවත් මිනිසුන්ට පළමු ගණයේ ගෘහ භාණ්ඩ ආදී තිබෙන නමුත් දුප්පතුන්ගේ ගෘහ භාණ්ඩ සාමාන්‍යයි. ස්වර්ණමය යුගයේ බොහෝසේ පිරිසිදු බව තිබේ. පළමු ගණයේ රත්රන් මාලිගා තිබේ. පාරාදීසයේ ගවයන් කෙතරම් ප්‍රථම ගණයේද කියා බලන්න. ඔවුන් ක්‍රිෂ්ණාව බොහෝසෙයින් ලස්සන ගවයන් සමග පෙන්වයි. ක්‍රිෂ්ණාගේ දේශයේ ගවයන් සිටීවි. එහි සෑම දෙයක්ම පළමු ගණයේ වාය. ටිකක් සිතන්න. එය දිව්‍ය ලෝකයයි. එබැවින් කිසිම අඩුවක් නැත. මෙම පැවරණි අපවිත්‍ර ලෝකයේ බොහෝ අපද්‍රව්‍ය ඇත. ඒ සෑම දෙයක්ම දැනුමේ යාග ගින්නේ බිලිවෙයි. ඔවුන් අඛණ්ඩව විවිධ මාදිලියේ බෝම්බ නිපදවයි. ඒවා හෙළූ විට ගිනිදැල් බවට පිපිරෙන බෝම්බ ඔවුන්ට තිබේ. සියල්ල අසීමිත ලෙස විනාශ කළ හැකි එවන් පරමාණුක ද්‍රව්‍ය ඔවුන් ඒවා තුළට දමයි. කිසිවෙකුට ප්‍රතිකාර ආදිය ලබා ගැනීමට රෝහල් ආදිය ඉතිරි නොවේ. පියා පවසන්නේ දරුවන් කිසිම අපහසුතාවයක් අත් නොවිදිය යුතුයි. ස්වභාවික ව්‍යසන සහ මොර සූරණ වැස්ස තිබුණු බව සිහි කෙරෙන්නේ මේ නිසාය. දරුවන්ට විනාශයේ දර්ශනද ලැබී ඇත. විනාශය නියත වශයෙන්ම සිදුවිය යුතු බව ඔබගේ බුද්ධියද පවසයි. ඔවුන්ට විනාශයේ දර්ශනයක් ලැබුණු විට පමණක් මෙය විශ්වාස කරන බව එතෙමුන් පවසයි. හොඳයි. ඔබ එය විශ්වාස නොකරන්නේ නම් එය ඔබගේ වැඩක්. ඇතෙමුන් පවසන්නේ එහි දර්ශනයක් ලැබුණොත් පමණයි
ඔවුන් ජීවාත්මය ගැන විශ්වාස කරන්නේ කියා. හොඳයි. ජීවාත්මය සිතකි. ඔබ ඒ වරක් දකින්නේ නම් ඉන්පසුව ඔබට විමුක්තිය ලැබෙයිද? ඔවුන් පවසන්නේ පරම ජීවාත්මය හිරු දහසකට වඩා දීප්තිමත් සදාතනික ආලෝකයක් බවයි. කෙසේ වෙතත් එය එසේ නොවේ. අර්ජුන මෙසේ පැවසූ බව ගීතාවේ ලියා තිබේ. මේ නවත්වන්න. මට එය දරාගත නොහැක. දරුවෙක් තම පියා දැක ඔහුව දරා ගැනීමට නොහැකි බව පැවසීම එවැනි කිසිවක් විය නොහැක. ජීවයක් කෙබඳුද? පියා, පරම පියා, පරමාත්ම ජීවයේදී බඳුය. ඔහු දැනුමේ මහා සාගරය වනවා පමණයි. ඔබටද දැනුම තිබේ. පියා පැමිණ ඔබට උගන්වයි. වෙනත් කිසිවක් නැත. ඔබ කුමන භක්ති හැඟීමකින් කෙනෙක් සිහි කරන්නේද? මා එම භක්තියේ හැඟීම ඉටු කරලන්නෙමි. එයත් නාටකයේ නියම වී තිබේ. කෙසේ වෙතත් කිසිම කෙනෙකුට දෙවියන්ව ලබාගත නොහැක. මීරාට දර්ශනයක් ලැබුණු විට ඇය බොහෝ සතුටටපත් වූවාය. ඇගේ බඳු භවයේද ඇය බැතිමතෙක් වන්නට ඇති. ඇයට පාරාදීසයට යාමට නොහැක. ඔය දරුවන් දැන් පාරාදීසයට යාමට සූදානම් වනවා. ඔබ පාරාදීසයේ ක්‍රිෂ්ණාගේ දේශයේ අධිපතියන් වන බව ඔබ දන්නවා. මෙහි සෑම කෙනෙක්ම අපායේ අධිපතියන්ය. ඉතිහාසයේ සහ භූගෝලය නැවත වරක් ඒ අයුරින්ම සිදුවේයි. ඔබ නැවත වරක් ඔබගේ රාජධානියේ භාග්‍ය හිමි කර ගන්නා බව ඔය දරුවන් දන්නවා. මෙය රාජයෝගාවේ බලයයි. භෞතික බලයෙන් බොහෝ වාර ගණනාවක් බොහෝ උපත්වල යුද්ධ හටගෙන තිබේ. යෝගා බලයෙන් ඔබට ඉහළ නැගීමේ ස්ථිතිය තිබේ. දිව්‍ය ලෝකයේ ආධිපත්‍ය ස්ථාපිත වන බව ඔබ දන්නවා. පෙර චක්‍රයේ උත්සාහ දැරූ අය නැවතත් එසේ කරයි. ඔබට හෘදයාබාධයක් ඇති නොවිය යුතුයි. ඔවුන්ගේ බුද්ධියේ ස්ථීර විශ්වාසය ඇති අයට කිසි විටක සැකයක් ඇතිවිය නොහැක. සැක සහිත බුද්ධිය ඇති අය අනිවාර්යෙන්ම සිටී. බාබා ඔබට පවසා තිබෙන්නේ මෙම දැනුම ඇසූ විට විස්මයට පත්වී ඉන්පසුව පැන යන අය සිටී. අහෝ මායා, ඔබ ඔවුන්ව දමනය කරයි. මායා බොහෝ බලවත්ය. ඉතා හොඳ අංක 1 සේවය කරන සහ මධ්‍යස්ථාන පවත්වාගෙන යන අයට පවා මායා පහර දෙයි. ඇතැමුන් ලියන්නේ, බාබා මා විවාහ වී මගේ මුහුණ කිලිටි කරගත්තා. රාගයේ අසිපතින් මා පරාජය වුණා. බාබා ඔබ ඉදිරියට පැමිණීමට මා දැන් සුදුසු නැහැ. පසුව ඔවුන් ලියන්නේ, බාබා මට ඔබ ඉදිරියට පැමිණිය හැකිද? එවිට බාබා පෙරලා ලියන්නේ, ඔබ කොහේ සිටියත් උත්සාහ දරන්න. ඔබ වරක් වැටෙන්නේ නම් ඇද වැටෙයි. ඔබට රාජකීය තත්ත්වයක් හිමි කර ගැනීමට නොහැකි වෙයි. මෙවැනි කියමනකි. ඉහළ නගින අය දිව්‍ය ලෝකයේ මිහිරියාව රස විඳින අතර ඇද වැටෙන අය
සෝන් පල්ලන් වෙයි. ඔවුන් පස්වැනි මහලෙන් වැටෙන විට ඔවුන්ගේ සියලුම අස්ථි බිඳී යයි. එවිට සමහරුන් ඇත්ත ලියන නමුත් ඇතැමුන් බාබාට කියන්නේවත් නැහැ. එහි නිදසුනක් වන්නේ ඉන්ද්‍රාගේ සභාවේ සුරංගනාවගේ කතා පුවතයි. මේ සියල්ල දැනුම පිළිබඳ කාරණාය. කිසිම අපවිත්‍ර මිනිසෙකුට මෙම සමූහයේ අසුන් ගැනීමට අයිතියක් නැත. නමුත් සමහර අවස්ථාවන්හිදී ඔවුන්ට මෙහි අසුන් ගැනීමට අවසර දීමට සිදුවනවා. ඇත්ත වශයෙන්ම අපවිත්‍ර අය පමණයි මෙහි පැමිණෙන්නේ. බලන්න ද්‍රෞපදීලා කී දෙනෙක් දැන් අඬ ගසනවාද කියා. බාබා අපව නිර්වත් කිරීමෙන් බේරා ගන්න. බන්ධනවල සිටින අයටද චරිත කොටස් තිබේ. තවමත් රාගයෙන් පිරී සහ කෝපයෙන් යුත් අය සිටී. බොහෝ ගැටුම් තිබේ. බාබාට සියලු තොරතුරු ලැබෙයි. අසීමිත පියා පවසන්නේ, දරුවනේ මේ দমনය කරන්න, දැන් පාරිශුද්ධ වන්න, මා සිහි කරන්න. එවිට ඔබ ලෝකයේ අධිපතියන් වීම සහතිකයකි. ඔවුන්ම එනම් බෝම්බ නිපදවන අය පුවත්පත්වල මෙසේ පළ කරයි. මේ සියලු දේ නිපදවන්න අපව දිරිගන්වන කෙනෙක් සිටිනවා. එම දේවලින් ඔවුන් තමන්ගේම වර්ගයේ අය විනාශ කර දමයි. කෙසේ වෙතත් ඒ නාටකයේ නියම වී ඇතනම් ඔබ කුමක් කරන්නද? දිනෙන් දින ඒවා නිපදවීම ඔවුන් අඛණ්ඩව සිදු කරගෙන යයි. වැඩි කාලයක් ඉතිරි වී නැත. අච්චා සුමීරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව, පියා, බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාරය. ධාරණය සඳහා සාරාංශය. අංක 1 ආදරණීය ස්වර්ණමය යුග රාජධානියට යාම සඳහා බොහෝසේ ආදරණීය වන්න. රාජකීය තත්ත්වයක් හිමි කර ගැනීම සඳහා ඔබ නියත වශයෙන්ම පාරිශුද්ධ විය යුතුයි. පළමුවෙන්න පාරිශුද්ධත්වයයි. විශාලතම සතුරා වන රාගය ඔබ පරාජය කළ යුත්තේ මේ නිසාය. අංක 2 මෙම පැරණි ලෝකයේ අසීමිත නිරාශාව ඇති කර ගැනීම සඳහා ඔබගේ සිරුර ඇතුළුව ඔබගේ දෑසින් දකින සෑම දෙයක්ම දැක නොදකින්න. සෑම පියවරකදීම පියාගෙන් අවවාද ලබා ගන්න. වරදානය. ඔබ බලවත් වී ගැටලු ඔබගේ මනෝ ස්ථිතිය ඉහළ නැංවීමට මඟක් බව අත්දැකීමෙන් සෑම විටම තෘප්තිමත්ව රැඳී සිටිත්වා. පරමාත්ම පියාය විස්තර කරනවා, බලවත් ජීවාත්ම සියලු ගැටලු අභිභවා යන්නේ ඔවුන් සරලව ඍජු මාර්ගයක ගමන් කරන ආකාරයටයි. ඔවුන්ට ගැටලු තම මනෝ ස්ථිතිය ඉහළ නැංවීමේ මඟක් වෙයි. ඔවුන්ට සියලුම ගැටලු හුරුයි. එනම් ඔවුන් මින් පෙර ඒවා පසු කර ගොස් ඇතිසේය. ඔවුන්
කිසිම විටක පුදුම නොවේයි. ඒ වෙනුවට සෑම විටම තෘප්තිමත්ව රැඳී සිටී. ඔවුන් කිසිම විටක නිදහසට කරුණ නොකියන අතර ඔවුන් ඒ වෙලාවේ නිදහසට කරුණු විසඳුම් බවට පරිවර්තනය කරයි. පාඨය ඔබගේ ආදිතම ස්ථිතියේ ස්ථාවර වී සියලු ගැටලු අභිභවා යාම ශ්‍රේෂ්ඨත්වයයි. ඔබගේ ආදිතම ස්ථිතියේ ස්ථාවර වී සියලු ගැටලු අභිභවා යාම ශ්‍රේෂ්ඨත්වයයි. ඕම් ශාන්ති.